අයිබෝවන් පුංචි දුවේ පුතේ හයිච් YouTube නාලිකාවෙන් ඔයගොල්ලන්ට අරගෙන එන කතන්දරෙන් ඉංග්‍රීසි තුන්වෙනි කතා මාලාව තමයි අද මම අරගෙන ඉන්නේ. කතන්දරෙන් ඉංග්‍රීසි වීඩියෝ පාඨමාලාවත් එක්ක එකතු වෙලා ඉන්න මගේ පුංචි දූල පුතාලා දන්නවා පුංචි ඉංග්‍රීසි කතන්දරයක් හරියට තේරුම් ගත්තොත් අපි ඉංග්‍රීසි භාෂාවෙන්ම අපිට කොයිතරම් ලොකු ඉංග්‍රීසි දැනුමක් ළඟා කරගන්න පුළුවන්ද කියන එක. ඉතින් අපි අද කතාවත් හිමිහිට තේරුම් අරගෙන රස විඳිමු අපේ ඉංග්‍රීසි දැනුමත් වර්ධනය කරගන්න ගමන්. Once upon a time there was a lady and she lived by herself. බලන්න මගේ පුංචි දුවේ පුතේ once upon a time දැන් කතන්දර තුනේම තිබුණා එකෝමත් එක කාලෙක. දැන් ඒක ඔයගොල්ලන්ට කටපාඩම්. There was a lady and she lived by herself. There was a lady එකෝමත් එක කාලෙක ගෑනු ළමයෙක් හිටියා. She lived by herself. ඔන්න හොඳ වාක්‍ය ඛණ්ඩයක් ඔයගොල්ලන්ට ඉගෙන ගන්නවා නම් she lived by herself ආය තනියම තමයි ජීවත් වුනේ. කියන්න මගේ කාලේ මම තනියම ජීවත් වුනේ at that time I lived by myself. මම තනියම තමයි ජීවත් වුනේ. දැන් කියනවා කොහමද? She always wanted a daughter since she was a little girl herself. she always එයාට හැමතිස්සෙම always කියන්නේ හැමතිස්සෙම නිතරම කියන එක. she always wanted කියලා කියන්නේ past tense එක. දැන් ටක් ගාලා ඔයගොල්ලෝ මතක් කරන මොන verb එකේද want කියන එක අවශ්‍යයි කියලා අපි කියන්නේ. I want a car මට කාර් එකක් ඕන. I wanted මට අවශ්‍ය වුණා. she always wanted මේ අතීත සිද්ධ වෙච්ච දෙයක් නේ අපි once upon a time කියලා පටන්ගෙන මේ කියන්නේ නේද? එහෙනම් she always wanted a daughter. එයාට හැමතිස්සෙම වගේ ඕන වුණා කවුද? daughter. daughter එකේ ස්පෙලිං දන්නේ නැති මගේ පුංචි දුල පුතාලා ඒක ටිකක් පැටලෙනවා. ශිෂ්‍යත් විභාග වලට එහෙම පොඩ්ඩක් ඔක ටෙස්ට් කරනවා. DAUGHTER. ඒක හැමතිස්සෙම කියන්නේ. එතකොට නිකම්ම කටපාඩම් වෙනවා. දැන් rabbit කියන එකේ ස්පෙලිං ඔයගොල්ලෝ පාඩම් කරේ කියලා RAWWIT කියලා නේද? ඒ වගේ daughter කියන එකත් හැමතිස්සෙම DAUGHTER ටිකක් එක පැටලෙන හින්දා තමයි මම ඔයගොල්ලන්ට එහෙම කියලා දුන්නේ. නැත්තම් ලියලාම අතහුරු කරගන්න ඕන. She always wanted a daughter since කියලා කියන්නේ because වගේ මොකක් හරි හේතුවක් අපි අඟවනවා නම් මේ අවස්ථාවේදී since කියන එකට විවිධ තේරුම් තියෙනවා. නමුත් මෙතනදී she always wanted a daughter. ඒ ඇයිද කියනවා නම් because එහෙම නැත්නම් since she was a little girl herself. එයා තනියම ජීවත් වෙච්ච පුංචි ගෑනු ළමෙක්. එතකොට දැන් ටිකක් අපිට හිතා ගන්න අමාරුයි. පුංචි දරුවෙක්ට මොකටද දුවෙක් කියන එක නේද? අපි බලමු. ඔන්න දැන් කතාව ටිකක් රසවත්. ඊළඟට මොකද වෙන්නේ කියලා බලමු. දැන් මේක තේරුණා ඔයගොල්ලන්ට කොහොමද? She always wanted a daughter. එයාට නිතරම වගේ දුවෙක් ඕනුණා since එයායිද කියනවා නම් she was a little girl herself. එයා තනියම යාම ජීවත් වෙච්ච පුංචි ගෑනු ළමෙක් නිසා. One bright morning bright කියන වචනේ අපි අර තාරාවගේ කතාවේදීත් ඉගෙන ගත්තා. අපේ දෙවෙනි වීඩියෝයේදී bright කියලා කියන්නේ දීප්තිමත්. එක්තරා දීප්තිමත් උදෑසනක one bright morning. අපි බලමු මොනවද උනේ කියලා. She was watering the plants and crying. She was watering the plants and crying. ඔන්න බලන්න කොච්චර ලස්සන වචන. ඒ කියන්නේ අපිට කියා ගන්න ඕන දේවල් කියන්න සමහරලාට අපිට ඉංග්‍රීසි භාෂාවේ හරි වචනේ නැහැ. නමුත් අපි දන්නවා මේක තමයි මට කියන්න ඕන. දැන් ටීචර් වාගේ ඉස්කෝලේදී අහනවා what did you do yesterday evening? ඔයා ඊයේ හවස මොනවද කරේ? explain me. මට පැහැදිලි කරලා දෙන්න කියලා. ඉතින් එතකොට දැන් ඔයා ඊයේ හවස මල් පැලවලට වතුර දැම්මා. ඒත් ඉතින් ඔයාට ඒක කියාගන්න වචන නැති වෙනවා පුතේ. අනේ හින්දා මේ වගේ දේවල් ඉගෙන ගන්නත් මේ පුංචි කතන්දර මේ විදිහට ඉගෙන ගන්න එක ගොඩාක් වැදගත්. දැන් බලන්න she was watering the plants. එතකොට පැලවලට වතුර දානවා කියලා කියන්නේ put water කියනවට වඩා ඒ වෙනුවෙන්ම තියෙන verb එකක් මොකද්ද? water කියලා කියන වතුර noun එක විදිහට ගත්තොත් water කියලා කියන එක verb එකක් ක්‍රියාපදයක් වෙනවා. වතුර දානවා කියන එක කියන අර්ථයෙන් සැලකුවම she was watering වතුර දමමින් හිටියා පැලවලට and crying වතුර දමමින් දැන් වාට රූපෙන් ඒක හොඳටම පැහැදිලි වෙනවා පුතේ. වතුර දමමින් එයා අඬමින් තමයි හිටියේ. වතුර දාන ගමන් ඇඬුවා. ඒතර මේක අපි කියන්නේ continuous tense මේ මොහොතේ කරමින් පවතින ක්‍රියාවන් කියන. ඒතර මේක අතීතයේ යම් මොහොතක එයා කරමින් පැවතියා. ing form එකෙන් අපි කියන්නේ gerund form එකෙන් අපි කියන්නේ කරමින් පවතින දෙයක්. අතීතයේ කරමින් පැවතියා, වර්තමානයේ කරමින් පවතිනවා, සහ අනාගතයේ කරමින් පවතිවි. දැන් මම මේ මොහොතේ මල් පැලවලට දානවනම්
දැන් ඔයා මට කෝල් එකක් ගන්නවා. මං කියනවා okay I will call you later. මං ඔයාට පස්සේ කතා කරන්නම්. Since දැන් දන්නවා because කියන එක. මොකද I am watering the plants now. මං දැන් මේ මල් වලට වතුර දාන පැල වලට වතුර දාමින් තමයි ඉන්නේ. Okay. එතකොට දැන් ආයි යාළුවා ඇවිල්ලා අහනවා හෙට දවසේ I called you yesterday. මං ඔයාට ඊයේ කෝල් එකක් ගත්තා. Why didn't you answer? ඇයි ඔයා ආන්සර් කරේ නැත්තේ? එතකොට ඔයාට කියනවා මොකද්ද? ඔයාට කියන්න පුළුවන් පුතේ කොහමද? Sorry my dear. I was watering the plants at that time. අනේ මම ඒ වෙලාවේ පැල වලට වතුර දාන ගමන් තමයි හිටියේ. හයි ඔයාට අමතර දේවල් තමයි වුණ කතන්දර ඉංග්‍රීසි වලින් අපි කිව්වේ ගොඩාක් දේවල් ඔයගොල්ලන්ට කියලා දෙනවා කියලානේ. හයි අමතර කරුණු ටිකක් කිව්වේ. මෙතනදී මොකද්ද මේ ලේඩිට වෙලා තියෙන්නේ? She was watering the plants and crying. ඒ කියන්නේ අඬමින් එයා වතුර දාමින් ඉඳලා තියෙනවා. හරි බලමු ඊළඟට මොකද උනේ කියලා. Thinking if she had a little girl with whom she could play with. අනේ මෙයා මොකද්ද හිතලා තියෙන්නේ? අර පැල වලට වතුර දාන ගමන් එයා හිතනවා හිතමින් ඉඳලා තියෙන්නේ මොකද්ද? If she had a little girl. අනේ එයාට හිටියා නම් if කියලා කියන එක පළවෙනිම කතාවේදී කියලා දුන්නා නම් කියන අර්ථය එනවා මේ වගේ අවස්ථාවක thinking if she had a little girl අනේ යාට හිටියා නම් පුංචි ගෑනු ළමෙක් with whom එයත් සමග she could play with එයත් එක්ක සෙල්ලම් කරන්න පුළුවන් පුංචි ගෑනු ළමෙක් හිටියා නම් කියලා මේ තනියෙන් ඉන්න ලේඩි හිතා අඬා තමයි පැලවලට වතුර දාලා තියෙන්නේ. මේ වාක්‍ය පුතේ ඔයගොල්ලන්ට ටිකක් සංකීර්ණ වැඩි නම් හැමදේම තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ. මේව අපි කොටස් වලට කඩලා ඉස්සරහට පුංචි වාක්‍ය ඛණ්ඩ එනකොට අපි වෙනමත් ඉගෙන ගන්නවා. Thinking if she had a girl අනේ මට පුංචි ගෑනු ළමෙක් හිටියා නම් with whom එයත් සමග with whom did you go කාත් එක්කද ඔයා ගියේ whom did you go with එහෙමත් අහනවා කාත් එක්කද ඔයා ගියේ with whom she could play with අයත් සමග සෙල්ලම් කළ හැකි පුංචි ගෑනු ළමෙක් හිටියා නම් කියලා හිතා තමයි මේ ලේඩි අර අඬමින් වතුර දදා ඉඳලා තියෙන්නේ. A fairy godmother appeared in front of her. ඔන්න බලන්න වෙලා තියෙන දේ. Okay, see what happened? බලන්න මොකක්ද උනේ කියලා. A fairy godmother. ඔන්න රූපෙන්ම පැහැදිලිනවා. සුරංගනා දෙව් මාතාවක් වගේ කෙනෙක්. සුරංගනා අම්මා කෙනෙක් වගේ කෙනෙක්. A fairy godmother appeared. ඔන්න verb එක past tense කරලා තියෙනවා. කොහොමද? appear කියලා කියන්නේ පෙනී සිටිනවා කියන එක. appeared කියන්නේ නම් අතීතෙන් අපි කතාව කියන්නේ පුතේ. එතකොට පෙනී සිටියා. කොහොමද කොතනද පෙනී සිටියේ? Where did she appear? ඇයි කොතනද පෙනී සිටියේ? In front of her. මෙන්න මේ ගෑනු ළමයාගේ ඉස්සරහා. In front of කියන එක අපි ඉගෙන ගත්තනේ අර lion and the mouse කියන කතාවේදීත් නේද? In front of කියලා කියන්නේ යම්කිසි දෙයක් ඉදිරිපිට in front of her. ඇය ඉදිරියේ පෙනී සිටියා. දැන් බලමු මොනවාද මෙයාට වරමක්වත් දෙයිද දන්නේ නැහැ නේද? චුට්ටක් බලමුකෝ. What happened my child? Why are you crying? What happened my child? මගේ දරුවෝ මොකද උනේ? දැන් ඔයාට ඔයාගේ යාළුවෙක් අඬනවා නම් මම එදත් මේක කියලා දුන්නා ඔය මුල් වීඩියෝ දෙකකින් එකකදී what happened? මොකද උනේ? පාස් ඉස්කෝලේදී යාළුවන්ගෙන් අහන්න what happened yesterday? මොකද ඊයේ උනේ? I couldn't come to the school. මට ඉස්කෝලේට එන්න බැරි වුණා. what happened yesterday? ඊයේ මොකද උනේ? එහෙම අහන්න පුළුවන් what happened? මොකද උනේ? what happened my child? මොකද උනේ මගේ දරුවෝ? Why are you crying? දැන් මේ සුරගෙන අම්මා පෙනී සිටලා අහනවා අර අඬමින් හිටපු ලේඩිගෙන් why are you crying? ඇයි ඔයා අඬන්නේ? why are you? ඇයි කියන ප්‍රශ්නේ තමයි අහන්නේ why are you crying? ඇයි ඔයා මේ අඬමින් ඉන්නේ? ඇයි ඔයා අඬමින් සිටියේ නම් why were you crying? ඇයි ඔයා ඇඬුවේ කියලා අහනවා නම් අර continuous අදහස අතහැරලා ඇයි ඔයා ඇඬුවේ? why did you cry? Why were you crying? ඇයි ඔයා අඬමින් සිටියේ? ඇයි ඔයා ඇඬුවේ? Why did you cry? තේරුණා නේද? හරි. I have set my heart upon having little girl. I have set my heart upon having little girl. පුංචි ගෑනු ළමෙක් ඉන්නවා නම් මගේ හදවතට නේද? I have set my heart upon having little girl. I have set my heart. මගේ හදවත කියනවා මගේ හදවත ඉල්ලනවා මගේ හදවතේ කැමැත්තක් තියෙනවා having little girl පුංචි ගෑනු ළමෙක්ව තියාගන්න ඉන්නවා නම් කියන එක.
Please could you tell me where I can find one? Please could you tell me අනේ කරුණාකරලා මට කියන්න පුළුවන්ද? ඉතින් මගේ පුංචි දුවේ පුතේ ඔයගොල්ලන්ට කෙනෙක්ගෙන් යමක් අහගන්න ඕන වුණාම ඔයගොල්ලන්ටත් බය නැතුව මේ වගේ වාක්‍ය කොටස් පාවිච්චි කරන්න පුළුවන්. Please could you tell me? Could you tell me please? එහෙමත් කියනවා. Please could you tell me ඔයාලට පුළුවන්ද මට කියන්න කොහෙද post office එක කියලා කොහොම කියන්න? Please could you tell me where the post office is? Where is the post office? නිවැරදි භාවිතය where the post office is? එහෙම අහන්න පුළුවන්. Please could you tell me where I can find one? අනේ මට කෙනෙක් පුංචි ගෑනු ළමෙක් ගැන මේ කියන්නේ. Where I can find one? මට කොහෙන්ද කෙනෙක් හොයාගන්න පුළුවන් කියලා අනේ කරුණාකරලා මට කියන්න පුළුවන්ද? Please could you tell me where I can find a dog? මට බල්ලෙක් හොයාගන්න පුළුවන් කොහෙන්ද කියලා කරුණාකරලා මට කියන්න පුළුවන්ද? අන්න ඒ වගේ අදහසක්. I am helpless. මං අසරණ වෙලා මට කිසි සරණක් නැහැ. මට උදව් කරන්න කෙනෙක් නැහැ. ඒ වගේ අදහසක් හිතට ආවම අපිට කියන්න පුළුවන් I am helpless. Oh, don't worry. That can be easily managed. Oh, don't worry. කනගාටුවටපත් වෙන්න එපා. Don't worry. හිතන්න එපා ඒ ගැන. Take it easy. ඒක සැහැල්ලුවෙන් ගන්න. That can be easily managed. ඔන්න හොඳ වාක්‍ය රටාවක් ඔයගොල්ලන්ට ඉගෙන ගන්න මගේ පුංචි දුවේ පුතේ. That can be easily managed. අපිට පුළුවන් ඒක හරි පහසුවෙන් විසඳ ගන්න. කළමනාකරණය කරගන්න. ඒ ඉතින් ඔයාලට ටිකක් බර වැඩි නේ වගේ වචන. අපිට ඒක පහසුවෙන් විසඳ ගන්න පුළුවන්. That can be easily managed. එතකොට මේක පැසිව් වලින් තමයි තියෙන්නේ. පැසිව් වලට එන්නේ මම කතන්දර 5ක් විතර ඉස්සරහට ගියාම ඔයගොල්ලෝ ඉංග්‍රීසි භාෂාවේ ඇක්ටිව් වොයිස් වලට ඒ කියන්නේ ඇක්ටිව් වොයිස් වල වාක්‍ය රටා ටිකට හොඳට හුරු කරගත්තට පස්සේ තමයි පැසිව් වාක්‍ය ඉගෙන ගන්නෙ උගන්වන්නේ. That can be easily managed. ඒක පහසුවෙන් අපිට විසඳ ගන්න පුළුවන්. Don't worry. ඒ ගැන වැඩි හිතන්න එපා. That can be easily solved. ඒක පහසුවෙන් විසඳ ගන්න පුළුවන්. අන්න ඒ වගේ අදහසක්. ඉතින් ඔයත් මේවා කියලා හුරු වෙන්න. ඔයාට කියන්න කෙනෙක් නැත්නම් ඔයා තනියෙන් කන්නාඩි ඉස්සරහට ගිහින් කන්නාඩියට කියන්න. එහෙම තමයි අපි භාෂාවක් නොදන්න භාෂාවක්, අපේ මව් භාෂාව නොවන භාෂාවක් ඉගෙන ගන්න ලැජ්ජ වෙන්න එපා. වැරදි ඉගෙන ගන්න කෙනා තමයි ඇත්තටම දක්ෂයෙක් බවට කවදා හරි පත් වෙන්නේ. Fairy godmother with her magical powers. Fairy godmother with her magical powers. Magical කියලා කියන්නේ මායා බල. power කියලා කියන්නේ මෙතන බලය. මායා බලයෙන් අපි බලමු මොකක්ද දැන් කරන්න කියන එක. Brought forward a seat in front of her. බලන්න දන්න වචන ඔක්කොම දන්න වචන දැන්නේ. brought කියලා කියන එක past tense එකක් මොන verb එකේද? bring කියන එකේ. bought කියලා කියන්නේ BOUGST නම් R නැතුව bought කියලා කියනවා නම් ඒකත් past tense එකක් මොන verb එකේද? මිලදී ගන්නවා buy කියන BUY buy කියන verb එකේ past tense එක bought වෙනවා. bring කියන එකේ past tense එක තමයි brought වෙන්නේ. ඒතර bring කියන එකෙත් R අකුරක් තියෙනවනේ. ඒ නිසා මෙතන past tense එකෙත් ඒ R අකුර තියෙනවා. ඒක තමයි පටලව ගන්නවා මගේ පුංචි දූලා පුතාලා. විශේෂයෙන් මගේ පන්ති වල මම ඒක දැකලා තියෙනවා. ඒ නිසා ඔයගොල්ලෝ එහෙම කරගන්න එපා. brought forward a seat. forward කියලා කියන්නේ ඉදිරියට. brought forward එයාගේ magical power එකෙන් ඉදිරියට ගෙනාවා. bring කියලා කියන්නේ ගේනවා. brought කියලා කියන්නේ ගෙනාවා. forward ඉදිරියට ගෙනාවා. මොකද්ද ගෙනත් තියෙන්නේ? a seed. seed කියන එක දන්නා මොකද්ද? බීජයක්. බීජයකට තමයි අපි කියන්නේ seed spelling මතක තියාගන්න. a seed in front of her. අපි in front of her මීට පොඩ්ඩකට කලිනුත් කතා කරන්නේ appeared in front of her. එයා ඉදිරියේ පෙනී හිටියා කියලා. ඒ වගේ මේ godmother එයාගේ magical power එකෙන් මායා බලයෙන් brought forward the seed in front of her. එයා ඉදිරියට අරගෙන ආවා බීජයක්. ඔය තියෙන්නේ ෆොටෝ එකේ ඒක තමයි. ඊට පස්සේ මේ godmother මේ සුරංගන අම්මා කියනවා මෙන්න මෙහෙම පුතේ කොහොමද? This is not an ordinary seed that grows in farms. ඔන්න හොඳ වචනයක් එනවා. ordinary. ordinary කියලා කියන්නේ සාමාන්‍ය, normal කියන එක. දැන් හැම එකටම normal ගන්න නැතුව ඔන්න දැන් වචන එකතු කරගන්න. ordinary කියලා කියන්නේ සාමාන්‍ය කියන එක. හරි? This is not an ordinary seed. This is not an ordinary seed. මේක මේ සාමාන්‍ය බීජයක් නෙමෙයි. ඒක තමයි මේ කියන්න ඕන වෙලා තියෙන්නේ. අර this is not an ordinary seed. මම මේ magical power එකෙන් මෙයා මේ දුන්න එක එයා කියනවා this is not an ordinary seed. මේක මේ සාමාන්‍ය බීජයක් නෙමෙයි.
that grows in farms. මේක මේ farms වල ගොවිපළවල් වල වැවෙන සාමාන්‍ය බීජයක් නම් නෙමෙයි කියලා තමයි මෙයා මේ කියන්නේ. එතකොට තව ප්‍රශ්නයක්. මෙතන a ordinary seed නැතුව and කියන එක ආවේයි. ඒක vowels අපි දන්නවා a and the vowels භාවිතය කොහොමද කියලා. එතකොට අර ස්වර sound එකක් නම් එන්නේ. ordinary කියනකොට o sound එකනේ අපි sound එක තමයි බලන්නේ. ordinary seed ඒ o කියන sound එකෙන් හින්දා තමයි a ordinary seed කියන්නේ නැතුව අපි an ordinary seed කියලා දැම්මේ. තේරුණා නේද? හරි. දැන් බලමු මේ seed එක මොනවද ඉස්සරහට කරන්න කියන එක. This seed needs lots of love and warmth. This seed මේ බීජයට needs කියලා කියන්නේ wants කියන එකම තමයි අවශ්‍යයි කියන එක. මොනවද අවශ්‍ය? Lots of love and warmth. ගොඩාක් ආදරය සහ උණුහුම. උණුහුම කියන එක noun එකක් වෙනකොට warm කියලා අපි කියන්නේ warmth කියලා කියන එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒකත් ඉගෙන ගන්න. This seed needs මේ බීජයට අවශ්‍යයි lots of love and warmth. ගොඩාක් ආදරය සහ උණුහුම කියන එක තමයි මේ කියන්නේ. Put it into a flower pot and see what will happen. ඔන්න දැන් මේ godmother කියන කොහොමද? Put it දාන්න. Put it into a flower pot. ඒක මල් පෝච්චියකට දාන්න. Put it into a flower pot. Put කියලා කියන්නේ දාන්න, අතහරින්න, තියන්න කියන එක. Put it into a flower pot and see what will happen. ඒක ඔයගොල්ලන්ට ඉගෙන ගන්න පුළුවන් හොඳ වාක්‍ය ඛණ්ඩයක්. See what will happen. බලන්න මොකද වෙන්නේ කියලා. See what will happen. බලන්න මොකද වෙන්නේ කියලා. අපි බලමු මොකද වෙන්නේ කියලා. Let's see what will happen. අපි බලමු මොකද වෙන්නේ කියන එක. See බලන්න what will happen. අනාගතයේදී මොකද වෙන්නේ කියන එක. See what will happen. ඔයගොල්ලෝ ඊට පස්සේ ඒක අනිවාර්යෙන් පාවිච්චි කරන්න ඕන. And don't forget to give it enough sunlight. And don't forget අමතක කරන්න එපා to give it enough sunlight. sunlight කියන එක දන්නවනේ. අර සබන් කෑල්ලද? සබන් කෑල්ලේ sunlight කියන එකේ තේරුම වෙන්නේ මේකම තමයි. sunlight කියලා කියන්නේ සූර්යා ලෝකය, ඉර එළිය කියන එක. enough කියලා කියන්නේ enough එකට පොතේ ස්පෙලිං බලා ගන්න, පටලවා ගන්න ඔයගොල්ලෝ. ENOUGH enough කියලා කියන්නේ ප්‍රමාණවත්. give it ඒකට දෙන්න enough sunlight ප්‍රමාණවත් ඉර එළිය දෙන්න. don't forget අමතක කරන්න එපා. මාව අමතක කරන්න එපා කොහොමද කියන්නේ? don't forget me on. දැන් යාළුවට කියන්න පුළුවන් ඔයාට අද homework කරන්න ඕන බව අමතක කරන්න එපා. don't forget to do your homework today. ඒ වගේ don't forget අමතක කරන්න එපා කියලා කියන්න පුළුවන්. don't forget to give it enough sunlight. ඒකට ප්‍රමාණවත් සූර්යාලෝකයක් දෙන්න ඕන බව අමතක කරන්න එපා. Oh, thank you godmother. You are so generous. Oh, thank you godmother. ස්තුතියි සුරංගනම්මේ දේවතාම්මේ ඔයාට ස්තුතියි. You are so generous. ඔන්න බලන්න අපි දෙයකට ගොඩාක් හොඳයි නම් you are so good කියනවා, you are so kind කියනවා, you are so innocent කියනවා. අර අපි ඉස්කෝලේ පෙළ පොත්වලින් ඉගෙන ගත්ත ඒ ඇඩ්ජෙක්ටිව් කෙනෙක් හොඳයි කියලා කියන ඇඩ්ජෙක්ටිව් ටිකම තමයි දිගටම පවත්වගෙන යන්නේ. නේද? ඉතින් මේ වගේ අලුත් දේවල් ඉගෙන ගත්තම ඔයා ක්ලාස් එකේ කැපී පෙනෙනවා. හොඳ බ්‍රයිට් ස්ටාර් කෙනෙක් වෙයි. දිදුලන තරුවක් බවට පත් වෙනවා. හොඳ වොකබියුලරි එකක් තියාගෙන ඉංග්‍රීසි කතා කරන්න පටන් ගත්තා. You are so generous. ඔයා ඉතාමත්ම හොඳයි. හරි ත්‍යාගශීලී. ගතිගුණ ගොඩාක් හොඳයි. අර ඒ වගේ you are so kind කියන එකට වඩා ඉස්සරහට ඔයා පාවිච්චි කරන්න you are so generous කියන එක සහ ඒකට ස්පෙලිං දැම්මම මතකට ගන්න. නැත්නම් මේක කියනවා වගේම ලියන්නත් පුළුවන් වෙන්නේ නැහැ නේද? You are so generous. දැන් අපි මොකක් හරි පුංචි essay එකක් රචනාවක් ලියද්දී she is good, she is kind කියනවට වඩා she is so generous, she is generous. ඒ වගේ ලියන්න පුළුවන්කම තියෙනවා. She planted the seed in the pot. She planted. ඔන්න planted කියලා කියන්නේ හිටවනවට plant කියලා කියනවා. ඒක අතීතයට දැම්මම she planted the seed in the pot. pot එකේ ඒ කියන්නේ මල් බඳුන කියලා අපි ගමුකෝ. She planted the seed in the pot. දැන් ඒක පැහැදිලි. ලොකුවට පැහැදිලි කරන්න අවශ්‍ය වෙන එකක් නැහැ. අර planted කියන එක මතක තියාගන්න. පැල හිටවනවට I planted some plants. මම පැල ටිකක් හිටෙව්වා. ඒ විදිහට කියන්න පුළුවන්කම තියෙනවා. දැන් අපි බලමු මොකද වෙන්නේ කියලා. දැන් ඒක කියන්න කොහොමද ඉංග්‍රීසි වලින් දැන් දන්නවා. She what will happen බලමු මොකද වෙන්නේ කියලා. She kept the pot in front of the window for enough sunlight.
දැන් ඔන්න හැම එකම තේරෙනවා. kept කියලා කියන එක past tense එකක් මොන verb එකේද? keep. K double E P keep කියන තියනවා, තබනවා කියන එක. ඒක අතීතයට ගත්තම තමයි පුතේ kept. K E P T kept වෙන්නේ. She kept. ඇය තැබුවා the pot. කොතනද? In front of the window. In front of කියන වචනේ දැන් කීප වතාවකදී හම්බුණා මේ කතන්දරයේදීම. In front of ඉදිරියේ, ජනේලයේ ඉදිරියේ. In front of the window. කුමක් සඳහාද? for enough sunlight. මොකද දෙව්වම් අපට කිව්වනේ මේකට sunlight ප්‍රමාණවත් තරම්, ඉරේලිය ප්‍රමාණවත් තරම් වැටෙන්න ඕන බව අමතක කරන්න එපා කියලා. එතකොට මෙයා ඒක ජනේල ඉදිරියට, ජනේලය කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඇරියම විදුරු තුලින් එනවනේ සූර්යාලෝකේ. ඒ නිසා she kept the pot in front of the window for enough sunlight. ප්‍රමාණවත් sunlight සඳහා, සූර්යාලෝකය සඳහා තමයි මෙයා pot එක window එක ඉස්සරහා, ජනේල ඉස්සරහා තියලා තියෙන්නේ. පැහැදිලි නේද? It quickly grew into a fine large flower which looked very much like a tulip. It කියලා කියන්නේ දැන් ඔන්න මේ බීජය ගැන තමයි අපි කතා කරන්නේ. Quickly කියලා කියන්නේ ඉක්මනට, වේගයෙන් කියන එක. ඉක්මනට එන්න. ඔයගොල්ලෝ කියනවා ඒකනේ. Quickly quickly come. ඉක්මනට එන්න. It quickly grew. Grew කියලා කියන්නේ මෙතන මොන verb එකේ අතීතද? grow කියන්නේ. grow කියලා කියන්නේ වැවෙනවා, වැඩෙනවා කියන එකනේ. ඒතර grow එකේ අතීත වචනේ තමයි past tense verb එක තමයි මොකද්ද? grew. G R E W කියලා කියන්නේ. හරිද? it quickly grew. ඒක ඉක්මනටම වැඩුණා. මොකක් තත්ත්වයටද? into a fine large flower. ආයක fine කියලා කියන්නේ මේක හොඳ ලොකු මලක් තත්ත්වයට ඉක්මනටම අර බීජේ වැඩුණා. which මේ which කියලා මොකක්ද මේ සම්බන්ධක පදෙන් අදහස් කරන්නේ? දැන් මේ මල ගැන තමයි කියන්නේ. මේ it කියන එකෙන් මොකක්ද අදහස් කරේ? අර බීජය ගැන. it quickly grew into a fine large flower which මේ මල looked very much like ගොඩාක් මොකක් වගේද? look very much like කියලා කියන්නේ මේ කැමති නෙමෙයි වගේ කියන අදහස. which looked very much like a tulip. මොකක් වගේද? ගොඩක්ම මොකක් වගේද? tulip මලක් වගේ තමයි මෙයා ලොකුවට වැඩිලා තියෙන්නේ. හරිද? කියන්නේ රෝස මලක් වගේ කියලා එහෙනම් කොහමද? which looked very much like a rose. අන්න ඒ වගේ මොකක් හරි දෙයක් වගේ නම් like a dog, බල්ලෙක් වගේ, like a book, පොතක් වගේ. ඒ වගේ අර වගේ කියන අදහස ගන්නත් ඔය like කියන වචනේ අපි පාවිච්චි කරනවා කැමති කියන තේරුමට අමතරව. ඒකත් ඉගෙන ගන්න ගමන් අපි බලමු ඊළඟට මොකද වෙන්නේ කියලා. The woman nourished it with love and watered it each day. The woman nourished. nourished කියලා කියන්නේ පෝෂණය කරනවා කියන එක. nutrition කියලා කියන්නේ පෝෂදාය ඔයගොල්ලෝ එක දන්නවා. The woman nourished it with love. ආදරෙන් ඒක පෝෂණය කරා. ඒ වගේම water කරන කෙනෙක් දැන් verb එක දන්නවා. වතුර දැම්මා. it each day හැමදාම. every day කියලා කියන්නේ දිනපතා. each day කියලා කියන්නේ දෛනිකව හැමදාම ඒක යා කරා කියන එක. The woman nourished it with love and watered it each day. හැමදේම පැහැදිලි. nourished කියන වචනේ ටිකක් අලුත්. දැන් පුතේ ඔයගොල්ලෝ ඒක පාවිච්චි කරන එකක් නෑ. නමුත් වචනේ දැනගන්න කවදා හරි ඔයගොල්ලෝගේ exam එකක නේද paragraph reading කරලා ප්‍රශ්න අහන තැන්වල මේ වගේ වචන ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්කම තියෙන නිසා. One day she softly kissed its half shut petals. One day එක දවසක් she softly kissed කියලා කියන්නේ ඉතාමත් මෘදුව සිපගත්තා. මොනවද සිපගත්තේ? it's මේ ටියුලිප් මල වගේ මලේ half shut petals. petals කියලා කියන එක ඔන්න දැන් ඔයාලගේ vocabulary එකට දාගන්න ඕන. petals කියලා කියන්නේ මල් පෙති වලට. half shut කියලා කියන්නේ භාගෙට වැහුණු. shut කියලා කියන්නේ වහනවනේ. අර සම්පූර්ණයෙන්ම මල විහිදිලා නැහැ. අර අඩවන්න මල් පෙති විහිදෙන්නේ. අන්නේ half shut තියෙන petals වලට මල් පෙති වලට යා මෘදු විදියට හාත් දක්වන්න දීලා තියෙනවා. මොකද සුරංගනම්ම මෙයාට කිව්වනේ මේකට ආදරේ උණුහුම දෙන්න ඕනේ කියලා. දැන් මෙයා ගොඩාක් ආදරෙන් තමයි මේ මල් පැලේ හදාගන්නේ. And as though by magic the flower opened in full blossom. බලන්නකො පුංචි දුවේ මොකද උනේ කියලා. and as though my magic magic එකක් වගේ magic එකක් වගේ the flower opened මේ මල විවෘත වුණා.
කොහොමද? in full blossom. blossom කියලා කියන්නේ පුතේ මල පිපුණ කියන අදහස. full blossom සම්පූර්ණයෙන්ම පිපුණා කියන එක. සම්පූර්ණයෙන්ම පිපෙමින් මල විවෘත වුණා. The flower opened in full blossom. තේරුණාද? දැන් මෙයා මුදුව අරකට ආදරෙන් හාද්දක් කිස් එකක් දුන්න ගමන් the flower opened විවෘත වුණා in full blossom සම්පූර්ණයෙන්ම පිපුණු තත්ත්වෙටම විවෘත වෙලා තියෙනවා අර half shut petals තිබිච්ච මල. තේරුණා නේද? දැන් බලමුකෝ මල ඇතුලේ වෙන මොකක්ද තියනවා වගේ නේද? Can you see something? Can you see something inside this blossom flower? Can you see? Yes, I know you can see. Let's see what is going to happen. Inside sat a very delicate and graceful little maiden girl. අන්න බලන්නකෝ අර මල විවෘතුනේ කොහොමද? Inside ඇතුලේ sat a very delicate and graceful little maiden girl. කවුද ඇතුලේ sat කියලා කියන්නේ වාඩිලා ඉන්නවා කවුද? ඔන්න බලන්න ලස්සන වචන. අපි අර ඉස්සෙල්ලා generous කියන වචන ඉගෙන ගත්තේ. ඒ වගේ very delicate and graceful. හරිම ලස්සන, හරිම කදිම. little maiden girl. පුංචි ගෑනු ළමෙක් ඔන්න වාඩි වෙලා හිටියා. ඉතින් පුතේ ඔයගොල්ලෝ මේ රූප රාමුවේ දකින්නේ ඒ පුංචි little maiden girl තමයි. maiden කියලා කියන්නේ අර ලස්සන තරුණ අවිවාහක වගේ අදහසක් තමයි එතන තියෙන්නේ. ඒ වගේ ලස්සන girl කෙනෙක් ඔන්න දැන් මේ පිපුණු මලේ වාඩි වෙලා ඉන්නවා. මේ lady දැක්කා. Can you imagine? ඔයාලට හිතා ගන්න පුළුවන්ද? ඇයි කොච්චර සතුටින්ද ඉන්නේ කියලා? කොහොමද අහන්නේ? Can you imagine how much she satisfied? ඔයා කොච්චර තෘප්තිමත් වුණාද කියලා ඔයාලට හිතා ගන්න පුළුවන්ද? නේද? අපි බලමු ඊනකට මොකද වෙන්නේ කියලා. She is my child, my daughter. අන්න දැන් මේ lady කියන කොහොමද? She is my child. එයා මගේ දරුවා. ඇය මගේ දරුවා. My daughter. මගේ දුව. දැන් මේ lady ගොඩාක් සතුටින් එහෙම කියනවා. I will call her Thumbelina. She is not bigger than the size of my thumb. ඔන්න බලන්නකො මොකද වෙලා තියෙන්නේ කියලා. I will call her Thumbelina. මං එයාට කතා කරන ඕන දැන් නමකුත් දැම්මා. I will call her Thumbelina. Thumbelina. ඔන්න දැන් මේ චූටි දුවණිගේ නම තමයි Thumbelina. She is not bigger than the size of my thumb. thumb කියලා කියන්නේ මොකක්ද පුතේ? ඔයගොල්ලෝ දැනගන්න ඕන එක. thumb ස්පෙලිං එක මතක තියාගන්න. thumb කියන්නේ මහා පටගිල්ලට. She is not bigger than. bigger than කියලා කියන්නේ ලොකු නැහැ. මොකට වඩාද? She is not bigger than the size of my thumb. අනේ මගේ මහා පටගිල්ලේ ප්‍රමාණයට වඩා එයා ලොකු නැහැ. ඒ නිසා මං එයාට Thumbelina කියලා කතා කරනවා කියලා මේ lady කිව්වා. I am your mother, child, and your name is Thumbelina. බලන්න මේ lady කොච්චර ආදරෙන් කියනවාද කියලා. I am your mother, child. දරුවෝ මං ඔයාගේ අම්මා සහ ඔයාගේ නම Thumbelina. The flower had given her the daughter that she had dreamed of. The flower මේ මල had given. had given. මොකක්ද ඒ tense එක වර්ගය අපි නම් කරා මීට කලිනුත් perfect tense, past perfect tense. had given දීලා තිබුණා. ඇයට මොකද්ද? the daughter දුවක් that she had dreamed of. dreamed of කියලා කියන්නේ ඇය හීන දකමින් හිටපු දුව දැන් මේ මල ඇයට දීලා තියෙනවා. තේරුණා නේද? The flower had given her the daughter that she had dreamed of. dream of කරනවා. කියන්නේ සිහින දකමින් හිටපු. During the day she played in a tulip petal boat floating on a plate of water. ඉතින් පුංචි දුවේ පුතේ ඔයගොල්ලෝ වගේම මේ තම්බලීනත් චූටි එක්කෙනෙක්නේ. ඔයගොල්ලන්ටත් වඩා චූටි. During the day දවස් අතරතුරේදී she played. play කියලා කියන එකේ අතීතේ තමයි played සෙල්ලම් කරා. in a tulip petal boat. ආර ටියුලිප් මලේ පෙත්තකින් හදපු බෝට්ටුවක්. floating කියලා කියන්නේ පාවෙනවා. ඒ බෝට්ටුව පාවුනේ කොතනද බලන්නකෝ. ඔන්න plate of water. වතුර පීරිසියක මේ චූටි එක්කෙනා ඔය ගෙදර තියෙන වතුර පීරිසියක අර මල් පෙත්තක උඩ නැගලා බෝට්ටු පෙද සෙල්ලම් කරමින් තමයි Thumbelina දවස ගත කරලා තියෙන්නේ. During the day she played in a tulip petal boat floating on a
plate of water. Float කියලා කියන්නේ පාවෙනවා කියන එක. ඒක මතක තියාගන්න spelling එකම. And rowed herself from side to side with 2 oars made of white horse hair. දැන් ඔන්න ඉගෙන ගන්න දේවල් තියෙනවා. row කියලා කියන්නේ ඔය බෝට්ටුව පදිනවට කියන වචනේ row. row ඒ බෝට් මතකයිනේ ඔයගොල්ලන්ගේ සින්දුව නේද? and rowed herself. ඇයම පැද්දා from side to side. පැත්තෙන් පැත්තට. මොකක්ද දැන් සාමාන්‍යයෙන් බෝට්ටුවක් පදිද්දි හබලක් ඕන. ඒ හබල with 2 oars. හබල් දෙකක් made of මොනාගෙන්ද හදලා තියෙන්නේ කියන එක කියනවනේ a chair made of wood. දව වලින් හදපු පුටුවක්. a chair made of wood. a chair made of plastic වලින් හදපු පුටුවක්. අර ඒ වගේ 2 oars ඒ කියලා කියන්නේ හබල් දෙකක් made of white horse hair. අනේ සුදු අශ්වයෙක්ගේ hair කොණ්ඩෙන් එහෙම නැත්නම් එයාගේ ලොම් වලින් හදාගත්ත පුංචි හබල් දෙකකින් තමයි මෙයා පුංචි ඉන්නේ. ඉතින් එයාට සැහැල්ලුවට අර ටියුලිප් පෙටල් එකක් තමයි බෝට්ටුනේ. හබල් දෙක බවට පත් උනේ සුදු හස්වයෙක්ගෙන් ගත්ත කොණ්ඩ දෙක. It really was a very pretty sight. ඒක ඇත්තටම කදිම දර්ශනයක් වුණා. ඉතින් හිතා ගන්නකො පුංචි වතුර පිරිසියක ටියුලිප් මල් පෙත්තක නේ දස්වෙක්ගේ කොණ්ඩ දෙකක් අරගෙන මේ බෝට්ටුව පදින කවුද තම්බලීනා කොච්චර ලස්සන පුංචි පැටියෙක් වෙලා ඉන්නද නේද? It really was a very pretty sight. ඒක ඇත්තටම හරි කදිම දර්ශනයක්. සයිට් එකක් කියලා කියන්නේ දසුණක් දර්ශනයක් වුණා. very pretty beautiful කියනට වඩා pretty කියන එක පාවිච්චි කරන්න පුළුවන්. ඔයගොල්ලෝගේ vocabulary එක හදාගන්න ඕන. one night එක්තරා රාත්‍රියකදී බලමු මොකද වුනේ කියලා. A large frog hopped through a hole in the window pane. large frog කියන එක නෝ ඔයා දන්නව කවුද? ගෙම්බා. a large නම් ලොකු. a large frog hopped. අලුත් වචනයක්. hope කියලා කියන්නේ HOPE. hope කියන්නේ බලාපොරොත්තු වෙනවා කියන එක. මේ hopped කියලා කියන්නේ HOP කියලා කියන්නේ එක තැනකින් තව තැනකට පනිනවා. ඉක්මනට move වෙනවා කියන එක hopped. එතකොට hop කියන එකේ past tense හදනකොට P එක double වෙලා ed එකතු වෙනවා. අපි රටයි ඉස්සරහට ඉගෙන ගනිමු. hopped true කියලා කියන්නේ යම් කිසි දෙයක් අතරින් කියන එක. through a hole කියලා කියන්නේ සිදුරක් හිලක් කියන එක. ඒ හිල කොහෙද තිබිලා තියෙන්නේ? a hole in the window pane. window pane කියලා කියන්නේ ජනෙල් කණ්ණාඩියේ තිබිච්ච හිල අතරින් ලොකු ගෙම්බෙක් ඇතුළට පැනලා තියෙනවා. දැන් ඔයාලට රූපෙත් එක පේනවා. a large frog hopped through a hole in the window pane. පැහැදිලි නේද? දැන් බලමු මොකද වෙන්නේ කියන එක. මේ ගෙම්බ කරදරයක් කරන්න යනවද? දන්නේ නැහැ අපේ තම්බනීලට. let's see what will happen. how pretty she is. කොච්චර ලස්සනද? how pretty she is. කොච්චර සුන්දරද? ඔන්න බලන්නකෝ දැන් මේ ගෙබිරාලහාමි හිතන එක. she would make the perfect bride for my own dear son. මගේම dear son ආදරණීය පුතාට she would make the perfect bride නියම මනාලියක් වෙයි. අන්න බලන්න මේ චූටි තම්බනීලා ගැන මේ ගෙබිරාලහාමි මොනවද හිතන්නේ? එයාගේ ආදරණීය පුතාට මෙයා ලස්සන බිරිඳක් වෙයි කියලා හිතනවා. ලස්සන මනමාලියක් වෙයි කියලා හිතනවා මෙයාගේ මේ සුන්දරත්වය දැකලා. and she took up the walnut shell. අනේ බලන්න මොකද වෙන්නේ කියලා. මේ ආපු ගෙබිරාලහාමියෙක් නෙමෙයි, ගෙබිරාලහාමි නෙමෙයි, ගෙබි නැන්ද කෙනෙක්ද කොහෙද ඇවිත් තියෙන්නේ. මේ she කියන වචනේ පාවිච්චි කරලා තියෙන්නේ. and she took up කියලා කියන්නේ උඩට අරගත්තා කියන එකනේ. take up ගන්නවා, took up ගත්තා. the walnut shell. මේ walnut shell කියලා කියන්නේ ඇත්තටම අපේ තම්බනීලගේ ඇඳ. එයාත් එක්කම ඇඳ උස්සගෙන යන්න හදන්නේ. in which little tiny lay asleep. අර walnut shell එක in which ඒකේ little tiny අනේ අපි චූටි tiny lay asleep නින්දෙන් වැතිරිලා හිටපු. and put Thumbelina on a water lily leaf in the middle of the pond. in the middle of the pond පොකුණ මැද. in the middle of the class පන්තිය මැද. in the middle කියලා කියන්නේ කිසියම් දෙයක මැද කියන අදහස. දැන් මොකද්ද මේ තම්බිලීනට කරලා තියෙන්නේ මේ ගෙබිනැන්දා? and put Thumbelina on a water lily leaf. water lily කියන එකත් තවත් ශාකයක්. water lily leaf එකක් කියලා කියන්නේ කොළයක් උඩ
මෙයාව තියලා තියෙනවා. Put Thumbelina on a water lily leaf in the middle of the pond. We have placed her on a lily leaf. She will never be able to escape us now. මං හිතන්නේ මේ දැන් පුතාට දන්නේ මේ කියන්නේ නේද? තව ගෙම්බෙක් ඔය ඇවිත් ඉන්නේ. We have placed her. place කරනවා කියලා කියන්නේ ස්ථානගත කරනවා කියන එක මෙතන. We have placed නේද? present perfect වලින් තියෙන we have placed her on a lily leaf. lily කොළයක් මත අපි ආව දැන් ඔන්න තියලා තියෙන්නේ. She will never be able to. එයාට කවදාවත් පුළුවන් වෙන්නේ නැහැ. She will never be able to go there. එයාට කවදාවත් එහෙ යන්න පුළුවන් වෙන්නේ නැහැ. She will never be able to pass this exam. එයාට මේ විභාගේ කවදාවත් පාස් වෙන්න ලැබෙන එකක් නැහැ කියලා. හැබැයි ඔයගොල්ලෝ නම් කවදාවත් එහෙම හිතන්නේ නැහැ. always I can. මට පුළුවන් කියන අදහසින් තමයි positive විදියට අපි හිතන්න ඕන. She will never be able to escape කියලා කියන්නේ පැනලා යනවා, දාලා යනවා, මගහැරලා යනවා කියන එක escape us now. අපිව දාලා යන්න යාට දැන් කවදාවත් පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. නේද? We have placed on a lily leaf. අපි අවිස්ථානගත කරලා තියෙනවා. ඒ වගේ වචනත් ඉගෙන ගන්න ඕන. Left all alone on the green leaf, Thumbelina sat down and cried. අනේ පව් නේද? බලන්නකො තම්බිලීන අර ගෙදර අම්මගේ ආදරෙත් එක්ක හැදිලා දැන් මොකද උනේ යාට? left all alone on the green leaf. එයාව තනි කරලා දාලා අර ගෙම්බි පවුල දැන් ඈත් වෙලා යන්නේ නැතිනේ මෙතනින්. ඒ පොකුණේම ඇති තැනක. left all alone සම්පූර්ණයෙන්ම තනියම දාලා green leaf කොළ පාට කොළයක් උඩ water lily කොළයක් උඩ Thumbelina sat down වාඩි වුණා සහ cried cry කියන එකේ past tense එක වාඩි වෙලා අඬන්න ගත්තා. එයාට මහ පුදුමාකාර තනිකමක් දැනෙන්නේ නැති. අපි දැන් බලන්න ඕන මොකද gedara තත්ත්වය කියන එකත් දැන් අම්මා ගොඩක් බය වෙලත් ඇති. She didn't want to have the frog's horrible son for her husband. She didn't want. ඇයට අවශ්‍ය වුණේ නැහැ. I wanted මට අවශ්‍ය වුණා. I didn't want මට ඕනුනේ නැහැ. She wants ඇයට අවශ්‍යයි. She didn't want ඇයට අවශ්‍ය වුණේ නැහැ. She didn't want to have the frog's horrible son. මේ ගේම් වගේ horrible son. එයා අකමැති නේද? වැඩි කැමැත්තක් නැහැ. horrible කියලා කියන්නේ it's a horrible class. මට ඒ class එක පේන්න බෑ. එපා වෙනවා. ඒ වගේ. The frog's horrible son for her husband. ඇගේ ස්වාමි පුරුෂයා විදියට අයට මේ ගේම් වගේ ඒ පුතාව නම් අවශ්‍ය වුණේ නැහැ. තම්බිලිනට එහෙම අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. එයා අකමැත්තෙන් තමයි ඉඳලා තියෙන්නේ. On the other hand, ඔන්න හොඳ වාක්‍ය ඛණ්ඩයක්. දුකින් තමයි අපිට මේක කතා කරන්න වෙන්නේ. මොකද දැන් ගෙදර තත්ත්වේ අම්මා බලනකොට දරුවා නැහැ ඇඳ පිටින් මුස්සගෙන ගිහිල්ලා. On the other hand අනික් අතටනේ අපි දැන් කතාවක් කරගෙන ඉන්නකොට by the way ඒක නෙමෙයි. On the other hand අනිත් අතට මෙහෙමත් කල්පනා කරන්න ඕන වගේ නේද? On the other hand බලමු මොකද මේ අම්මා දැන් කියන්නේ කියලා. Mother tried to find Thumbelina in every corner of the house. අනේ දැන් අම්මා දන්නේ නැනේ මෙයා මේ පොකුණක් මැද තනි වෙලා ගෙම්බුවෙක් අරගෙන ගිහිල්ලා කියලා. ඉතින් අම්මා මොකද්ද? ගෙදර හැම අස්සක් මුල්ලක්ම every corner හැම කොනක්ම හොයලා තියෙනවා. Mother tried to find tried කියලා කියන්නේ try කියන එකේ අතීතය උත්සාහ කළා. Mother tried to find හොයාගන්න Thumbelina in every corner of the house. ගෙදර හැම කොන අස්සක් මුල්ලක් නෑ අර කියලා අපි කියන්නේ. අනේ වගේ අදහසක් in every corner of the house. But she couldn't find her. අනේ අයට හොයාගන්න බැරි වුණා Thumbelinaව. There was a shoal of fishes who swam in the water beneath her. ඔන්න මගේ පුංචි දුවේ පුතේ ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වාක්‍යයක් තමයි මේක. There was a shoal of fishes. Shoal of fishes කියලා කියන්නේ මාළු රංචුවක්. සමූහ වාචී විදියට තමයි ඒක කියන්නේ. There was a shoal of fishes. මාළු රංචුවකට lots of fishes කියනවට වඩා අපි කියනවා shoal of fishes. Who on ඒගොල්ලෝ swam කියලා කියන්නේ swim කියන එකේ අතීතේ පීනුවා in the water beneath her කියලා කියන්නේ දැන් මෙයා ඉන්නේ අර water lily leaf එකක් උඩනේ නේද? එතකොට ඒකට යටින් beneath පහලින් ඇයට පහලින් පීනගෙන ගියා මාළු රංචුවක්. පීනමින් යන් හිටි මාළු රංචුවක් ඉඳලා තියෙනවා. They had seen the frog and heard their conversation. They කියලා කිව්වේ මෙතන මේ shoal of fishes. ඒ කියන්නේ මාළු රංචුව they had seen
had seen past perfect. They had seen ඒගොල්ලෝ දැකලා තිබුණා the frog. ඒ කියන්නේ ගෙම්බව දැකලා තිබුණා. ඒ කියන්නේ අර මනමාලය වෙන්න බලාගෙන ඉන්න ගෙම්බව නේද? They had seen the frog and heard their conversation. heard කියලා කියන්නේ hear කියන එකේ අතීතේ heard their conversation ඇහුණා ඒගොල්ලොන්ගේ conversation එක. conversation කියලා කියන්නේ දෙබස. conversation එක ඇහුණා. build up your own conversation ඔයගොල්ලෝගේම conversation එක ගොඩනගන්න කියලා English workbook එකේ එහෙම තියෙන්නේ නේද? They had seen the frog and heard their conversation. එහෙනම් දැන් මේගොල්ලන්ට අනිවාර්යෙන් තම්බලීන ගැන දුක හිතිලා ඇති. අපි බලමු how the fishes can able to help තම්බලීනා. මේ මාළු රංචුවට තම්බලීනට උදව් කරන්න ලැබෙන්නේ කොහොමද කියලා අපි බලමු. ඔන්න බලන්න මං කිව්වේ they felt very sorry. So they decided to help her. They felt very sorry. ඒගොල්ලෝ ගොඩාක් කනගාටු හිතුණා. I am sorry කියනවට වඩා පුතේ I feel very sorry. මට ගොඩාක් කනගාටුවක් දැනෙනවා කියලා කිව්වම ඒක ලස්සනයි. They felt very sorry. So ඒ නිසා they decided. decide කියලා කියන්නේ තීරණය කරනවා. ඒක අතීතයට දැම්මම decided උනා. They decided to help her. ඒගොල්ලෝ තීරණය කළා ඇයට උදව් කරන්න. Meanwhile, the frog and her son were busy making the wedding plans. ඒ අතරතුරේදී මොකද වෙලා තියෙන්නේ? Meanwhile කියලා කියන්නේ අතරතුරේදී the frog and her son මේ ගෙම්බි අම්මා යාගේ පුතයි were busy වෙලා හිටියා. කාර්යබහුල වෙලා හිටියා මොනකටද? making the wedding plans. මේ පුතාගේ wedding එක plan කරන්න, විවාහය plan කරන්න තම්බලීනත් එක්ක කරන විවාහය plan කරන්න ඒගොල්ලෝ busy වෙලා කාර්යබහුල වෙලා ඉන්න අතරේ තමයි මාළු රංචුව දැන් ඔන්න තම්බලීනට උදව් කරන්න හදන්නේ. Let's see what will happen. The fishes gathered around the green stem and nibbled it with their teeth. ඔන්න අලුත් වචනයකුත් තියෙනවා ඉගෙන ගන්න. The fishes gathered කියලා කියන්නේ gather කියලා කියන්නේ එකතු වෙනවා. gathering කියලා කියන්නේ හමු එකතුව කියන එක. The fishes gathered around කියන පොතේ වටේට කියන එක. Around the green stem. stem කියන එකත් ඔයගොල්ලෝ new word එකක් නම් ඒගොල්ලෝ පොතට දාගන්න. stem කියලා කියන්නේ නටුවට. දැන් මේ water lily leaf එකේ නටුව තියෙනවනේ. ඒක වටේට මාළු රංචුව එකතු වුණා. දැන් මොකද්ද කරන්නේ? and nibbled it. nibble කියලා කියන්නේ විකනවා. චූටියට හපනවා ඒගොල්ලෝ. nibbled it with their teeth. ඒගොල්ලොන්ගේ දත් වලින් අරක හපන්න පටන් ගත්තා. මේක රූපෙත් ඔයගොල්ලන්ට පේනවනේ මොකද්ද මේ මාළු රංචුව කරන්නේ කියන එක. ඒක nibble කියන එක nibble කියන වචනේ අලුත් වචනයක්. ඒක ස්පෙලින් පාඩම් කරගෙන පොතට දාගන්න. The leaf separated from the stem. Separate කියලා කියන්නේ වෙන් වෙනවා කියන එක. අතීතයට separated. The leaf separated from the stem. නටුවෙන් කොළය ඉවත් වුණා, වෙන් වුණා මේගොල්ලෝ එක හපපු නිසා. And Thumbelina started floating. Thumbelina started floating. තම්බලීනට මේක ගොඩක් පුරුදුයිනේ. එයා පාවෙන්න පටන් ගත්තා. ඒ අතරතුර තම්බලීනා අර මාළු රංචුවට ස්තුතියි කියන්නත් අමතක කරේ නැහැ ඇය වෙනුවෙන් කරපු උදව්වට. Thank you so much. ගොඩාක් ස්තුතියි. You guys are really kind. You guys are really kind. ඔයගොල්ලෝ ගොඩාක් කරුණාවන්තයි. You are really kind. ඔය ඇත්තටම කරුණාවන්තයි. ඒ වගේ දේවල් එදිනදා භාවිතයට පුරුදු වෙන්න. Thumbelina went away. Far away. Where the frogs could not find her. ඔන්න තම්බලීනා ටිකක් බුද්ධිමත් වෙලා went away ඈතට ගියා. far away ගොඩාක් දුරට. කොහෙද හරියටම? where the frogs could not find her. මේ ගෙම්බන්ට ආයාව could not find her පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ ඒව හොයාගන්න. අනේ වගේ තැනකට දුරකට මෙයා පාවෙලා ගියා. As darkness grew, she wrapped herself with the leaf and slept. අනේ දුක හිතනවා නේද? As darkness grew අඳුර වැඩි වෙනවත් එක්කම she wrapped කියලා කියන්නේ ඔතා ගත්තා කියන එක. She wrapped herself with the leaf and slept. එතකොට මේ water lily කොළයෙන්ම අර bedsheet එක වගේ එක උඩට ඔතාගෙන එයා නිින්දට වැටුණා. ඉතින් මෙහෙම නිදාගත්ත තම්බලීනා but the next morning ඊළඟ උදේදී she woke up කියලා කියන්නේ අවදි වුණා. wake up
present tense එකෙන් අවදි වෙනවා. woke up අවදි වුණා. at a place එක්තරා තැනකදී where the sun struck the water. ඉරේලිය හරියටම වතුරට හොඳට වැටිලා තිබිච්ච වෙලාවක තමයි මෙන්න මෙයා අවදි වුණේ. and it looked like shining gold. සහ ඒක හරියට තිබුණේ අර වතුරට ඉරේලිය වැටුනම shining gold. දිලිසෙන රත්තරන් පාටක් වතුරේ යට දකින්න පුළුවන්කම ලැබුණා. ඔන්න බලන්නකෝ. she was heading towards the end of the stream. මෙතන තියෙන හොඳ භාවිතයක්. කිසියම් දෙයක් අරමුණු කරගෙන කිසියම් ඉලක්කයක් කරා යනකොට අපි කියනවා she is heading towards. එයා හෙඩ් වෙලා ඒ කියන්නේ හෙඩින් වෙනවා. එයාට පෙර ගමන් වෙනවා. she was heading towards the end of the stream. මේ ජලධාරාවේ මේ ගංගාවේ හරි මේ දැන් මේ වතුර පාරකනේ ස්ට්‍රීම් කියලා කියන්නේ ඇලපාර. towards the end of the stream. ස්ට්‍රීම් එකේ එන්ඩ් එකට නිකන් මේක කඩා හැදිලා දියැලක් තත්ත්වයටපත් වෙන වොටර්ෆෝල් එකක් තත්ත්වයටපත් වෙන ඒ අවසානෙට තමයි එයා හෙඩින් වෙලා යන්නේ. ඒක අරමුණු කරගෙන තමයි දැන් මෙයා මේ ඉස්සරහට towards කියලා කියන්නේ ඒ දෙසට යමින් ඉන්නේ. Just then a big bug flew by. Just then කිව්වේ ඒ වෙලාවෙදිම මොන වෙලාවෙදිද අපි කිව්වනේ තඹලීනා දැන් අර දියැල්ලෙන් පල්ලෙහාට වැටෙන්න යන්නේ කියලා පාවෙලා ගිහින් just then අනේ වෙලාවෙම a big bug flew by. a big bug කියලා කියන්නේ ඔන්න රූපේ දක්වලා තියෙන එක්තරා කෘමි සතෙක්. අපි නම් බක් කියනවනේ මකුණට නේද? ඒතර big bug කියලා කියන්නේ මේක ඉතින් අපේ රටේ නෙවෙයි වෙන රටක රූපගත කරපු මේක ඉතින් අපේ රටේ නෙවෙයි වෙන රටක රූපරාම සකස් කරපු කතන්දරයක්. ඉතින් ඒ රටේ යන ඔන්න big bug ලොකු බක් කෙනෙක් තමයි මෙතන මේ දක්වලා තියෙන්නේ. flew by කියන එක අපි flew කියන එක past tense වෙනවා පුතේ. මොකේද? fly කියන එකේ fly පියාඹනවා කියන එකේ. එතකොට just then a big bug flew by කියලා කියන්නේ එතනින් පියාඹලා ගියා. ඔන්න එතකොටම big bug කෙනෙක් කියන එක තමයි මේකෙන් අදහස් වෙන්නේ. What a beautiful girl she is. I must save her. What a beautiful girl she is. I must save her. මොන තරම් ලස්සන ගෑන් ළමයෙක්ද එයා. What a beautiful teacher she is. මොන තරම් ලස්සන ටීචර් කෙනෙක්ද එයා. What a beautiful doll it is. ඒක මොන තරම් ලස්සන බෝනික්ෙක්ද. ඒ වගේ කිසියම් දෙයක ලස්සන ප්‍රකාශ කරන්න පුළුවන් ඔන්න ඔය වාක්‍ය ඛණ්ඩයෙන්. I must save her. must කියලා කියන්නේ යුතුයමයි අවධාරණය කරගන්නවා කෙනෙක්ටනේ. I must මම මේක කළ යුතුමයි. මොකද්ද? save her. save කියලා කියන එක ඔයගොල්ලෝ දන්නා කම්පියුටර් එකේ නම් save කරනවා කියලා කියන්නේ අපි මේ දක්වා කරමින් හිටපු ටික අපි දුන්න තැන තැම්පත් කරගන්නවා. ඒක නැති වෙන්න දෙන්නේ නැහැ. ඒ වගේ තමයි මෙතන save කියලා කියන්නේ ආරක්ෂා කරගන්නවා, රැක ගන්නවා, බේර ගන්නවා. I must save her. මම ඇයව බේරගත යුතුමයි කියලා ඔන්න දැන් big bug හිතා ගන්නවා. Immediately he fastened his claws around her. Immediately තාමත් ඉක්මන quickly කියන එක immediately ඒ මොහොතේම සෙනින් he fastened තද කරගත්තා. fasten කරලා පාස්සනවා වගේ අදහස fasten තද කරගත්තා his claws. එතකොට දරුවනේ මෙතන මේ claws කියන එකෙන් අදහස් කරන්නේ CLAWS claws කියලා තියෙනවා නේද මෙතන? ඒ claws කියන එකෙන් අදහස් කරන්නේ ඔය big bug ගේ අඬු. කියන්නේ සතුන්ගේ නියවලට අර පහුරු ගන්න වගේ ඒගොල්ලන්ට කියන නිපත වලට අපි claws කියලා කියනවා. අපි ඔය කුඹියාගේ කරපොත්තගේ අඬ කියලා හිම කතා කරන්නේ. අන්න ඒකට තමයි ඔය ඉංග්‍රීසියෙන් claws කියලා බහුවචන එක අදහස් කරලා තියෙන්නේ. immediately he fastened කියන්නේ තද කරගත්ත කියන එක. immediately he fastened his claws around her කියලා කියන්නේ ඇගේ වටේ ඔය බලන්නකො අත් දෙක අඬු ටික දාගෙන එයාව ආරක්ෂා කරගෙන අරගෙන යන විදිය තමයි මේ රූපෙන් වලට පේන්නේ. ඊට පස්සේ තියෙනවා and took her away to a far place. far දුර තියෙන තැනකට ඕන took her away. එයාව අරගෙන ගියා. took him away. ඔහුව අරගෙන ගියා. I took mother away. මම අම්මව එක්කරගෙන ගියා. එතනින් වෙන තැනකට අරගෙන ගියා. took her away to a far place. දුර තියෙන තියෙන තැනකටම ඔන්න මේ big bug අපේ තම්බලීනම එක්කරගෙන යනවා. ඔයගොල්ලන්ට ඒක පැහැදිලිව බලා ගන්න පුළුවන්. එතකොට අපේ තම්බලීන අහනවා මෙන්න මෙහෙම. මොකද පුතේ අහන්නේ? Where are you taking me? Where are you taking me? where කියන්නේ ප්‍රශ්නයක් අහන්නේ කොහෙද? කොහෙද
කොහෙද ඔයා මේ මාව අරගෙන යන්නේ? taking me අරගෙන යන්නේ කොහෙද? Mr. Buck? Mr. Buck? කොහෙද මේ ඔයා මාව අරගෙන යන්නේ කියලා ඔන්න තම්බලීලා ප්‍රශ්නිකුත් අහනවා. I am taking you to my house. එතකොට කවුද මේ ආන්සර් කරන්නේ? බිග් බක් තමයි ආන්සර් කරන්නේ. I am taking you to my house. මම ඔයාව මගේ ගෙදර තමයි එක්කරගෙන යන්නේ. Where are you taking me? ඔයා කොහෙද මාව එක්කරගෙන යන්නේ? I am taking නේද? වර්තමානයේ කරමින් පවතින දේ ඉන්දියන් අතර වෙන දෙබසක් මේ කතා කරන්නේ. After a while මොහොතකට පස්සේ after a while when they reached the Buck's house එතකොට after a while මොහොතකට පස්සේ when they reached the Buck's house බග්ගේ ගෙදරට reach වෙනවා කියලා කියන්නේ arrived ඒ කියන්නේ ළඟා වුණාට පස්සේ reach කරනවා කියලා කියන්නේ ළඟා වෙනවට කියන එක. දැන් අපේ කිසියම් achievement එකක් ඒ කියන්නේ දෙයක් ලබා ගැනීමක් ඒ සඳහා reach වීමක් ඒ වෙනුවෙන් ලං වීමක් වගේ අදහසක් තමයි එතන තියෙන්නේ. ඉතින් මොකද වෙලා තියෙන්නේ කියලා let's see. all the other bucks. දැන් මම all the other bucks කියලා කිව්වේ නැත්තේ ඇයි? අපි දන්නවා other කියන එක a sound එකකින් vowel sound එකකින් තමයි පටන් ගන්න. එතකොට vowel sound එකට කලින් තියෙන the අපි the විදියට තමයි English article පාඩමේදී අපි ඉස්සරහට ඉගෙන ගමු. all the other bucks. who කියලා කියන මෙතන මේ සම්බන්ධක පදේ කවුරු වෙනුවෙන්ද මේ තම්බලිනටද මේ who කියලා තම්බලින ගැනද කියන්නේ? no. It should be about කවුරු ගැනද? මේ other bucks ලා ගැන. මේ අපි මේ තම්බලීනම එක්කරගෙන ආපු big bug ගේ ගෙදර ඉන්න අනිත් ඒගොල්ලෝ ගෙදර ඉන්නේ bucks ලාමනේ. ඉතින් bucks ලා ගෙදරක් මේක. So all the other bucks who lived in the tree මේගොල්ලෝ ඉන්න ගෙදර ඒ ගහක් came to see who had come. came to see ආව බලන්න මොකක් බලන්නද? who had come කවුද ඇවිල්ලා ඉන්නේ කියලා බලන්න. දැන් ඔන්න බලන්න ඕන ඔයාලට ගෙදරදී පාවිච්චි කරන්න පුළුවන් වාක්‍යයක්. දැන් ඔයා යාළුවෙක් එක්ක ගෙදර යනවා. දැන් අම්මා දන්නේ නැහැ ඔයා යාළුවෙක් එක්ක තමයි ගෙදර ඇවිත් ඉන්නේ කියලා. දැන් අම්මට කතා කරලා කියන්නේ කොහොමද? අම්මේ ඇවිල්ලා බලන්න කවුද ඇවිත් ඉන්නේ කියලා. අම්මා come and see who had come. බලන්න කවුද ඇවිත් ඉන්නේ කියලා අම්මේ. මොකක්ද කියන්න පුළුවන්කම තියෙනවා. දැන් බලන්නකෝ මේ රූපේ. මේ රූපේ තියෙන්නේ ඔන්න බිග් බක්ස් වලට දැන් අමුතුයි. තම්බලීනා කියලා කියන කෙනා එයාලගේ රූපෙන් සම්පූර්ණයෙන්ම වෙනස්. බලමු දැන් මොකද වෙන්නේ කියලා. Friends, look at this pretty girl. දැන් ඔන්න බිග් බක් කියන friends යාළුවනේ. Look at this pretty girl. මේක දිහා බලන්න. Look at this photograph. මේ ෆොටෝ එක දිහා බලන්න. Look at this picture. මේ පින්තූරය දිහා බලන්න. බලන්න. Look at this pretty girl. මේ ලස්සන ගෑනු ළමයා දිහා බලන්න. I am going to marry her. මම එයාව වඳින්න යන්නේ. I'm going to marry her. ඔන්න දැන් බිග් බක්ටත් අර ගෙබි පුතාට උනා වගේ මෙයාව මේ ලස්සනයිනේ මේ තම්බලීනා. ඉතින් මලින් උපන් තම්බලීනා. ඉතින් I am going to marry her. මම එයාව වඳින්න යන්නේ. I'm going to blame her. මම එයාට බනින්න යන්නේ. කිසියම් දෙයක් කරන්න යන්නේ කියන එක තමයි I'm going to call her. මම එයාට call කරන්න යන්නේ. I'm going to drink water. මම වතුර ටිකක් බොන්න යන්නේ. ඒ වගේ ඒ අදහස ගන්න පුළුවන්. ඊළඟට she has only 2 legs. ඔන්න දැන් කතා කරනවා කවුද? She has only 2 legs. දැන් මේගොල්ලන්ට අඩු අර clothes ගොඩක් තියෙනවානේ. ඒත් මෙතන බලන්න she has only had කියන එක දැම්මේ නැත්තේ she have කියන එක දැම්මේ නැත්තේ. දැන් මේගොල්ලෝ මේ මොහොතේ කතා කරමින් ඉන්නේ. එතකොට ඒගොල්ලන්ට අනුව ඒ කතා කරන මොහොත වර්තමානයෙන් තමයි කතා කරන්නේ. ඒ නිසා මෙන්න මෙයාට තියෙන කකුල් දෙකක් විතරයි. ඒගොල්ලන්ට අමුතු එක සර්ප්‍රයිස් එකක් නේද? ඒක අමුතුම දෙයක් ඒගොල්ලන්ට. she has. එතකොට she have කියලා දැම්මේ නැත්තේ ඇයි? අපි දන්නවා have කියලා එක දාන්න නම් she අර අපි තියෙන මේ අපි පටන් ගන්න. ඒ කියන්නේ කතෘ එහෙම නැත්නම් සබ්ජෙක්ට් එක වාක්‍යෙ එයා බහුවචන වෙන්න ඕන. they නම් they have. she කියලා කියන සිංගියුලර් තනි වචන නිසා තමයි එතන has විදියට යෙදුනේ. she has only 2 legs. එයාට තියෙන කකුල් දෙකක් විතරයි. what a miserable sight this is. miserable අයියෝ මොනතරම් නරක කාලකන්ණි වගේ අදහසක් නේද? දැන් මේ බිග් බග්ගේ මං හිතන්නේ ඒ පවුලේ ඉන්න
කාන්තා පාර්ශවයක් කෙනෙක් වෙන්න ඇතිනේ. රෝස් කලර් එකෙන් පෙන්නලා තියෙන නිසා වෙන්න ඇතිනේ. what a miserable sight this is. ඒගොල්ලෝ කැමති නැහැ අර කකුල් දෙකේ කට්ටියට. ඒගොල්ලෝගේ වර්ගයටනේ කැමති. what a miserable sight this is. අයියෝ මේක මොන තරම් කැත මොන තරම් නොබැලිය යුතු දර්ශනයක්ද ඔක miserable කියලා කියන්නේ. තරම් හොඳ නැති සතුටුදායක නොවනේ වචන අලුත්. ඔයගොල්ලෝ ඒක ඔයගොල්ලෝගේ vocabulary එකට add කරගන්න ස්පෙලිං එකම මම කලින් කිව්වා වගේ. ඉතින් look at that. ඒක බලන්න. Look at that. She has two hands. She has two hands. එයාට අත් දෙකක් තියෙනවා. අත් දෙකක් තියෙනවා. She has two hands. ඒක දැන් ඔයගොල්ලෝ තේරෙනවා. ඊළඟට how shameful මොන තරම් ලැජ්ජාව miserable shameful එක විදියට යන වචන නේද how shameful මොන තරම් ලැජ්ජාවක්ද අයියෝ කියන අදහස. She looks like a human being. and human she looks like a human කියලා නතර කරන්න නැතුව පුතේ human being කියලා කියන එක ඉංග්‍රීසි වල අපි යොදන විදියක්. ඒක මිනිස්සෙක් හඳුනන human being කියලා තමයි කියන්නේ. ඒතර being කියන එක B E I N G being කියන එකත් මතක තියාගන්න ඕනේ. එහෙම නැත්නම් B E E N being ලිව්වොත් එතන වැරදෙනවා. She looks like a human being. අනේ මිනිස්සෙක් වගේ කියලා තමයි මේගොල්ලෝ මේ කියන්නේ. She looks like කියලා කියන්නේ ඒ වගේ. He looks like his mother. He looks like his mother. යාගේ අම්මා වගේ. ඌගේ අම්මා වගේ. She looks like my teacher. ඇයි මගේ teacher වගේ. ඒ විදිහට අපිට looks like කිසියම් දෙයක් වගේ කියන අදහස ගන්න කියන්න පුළුවන්. ඊට පස්සේ බලන්න මේ තම්බිනේට කොච්චර දැන් වචන පාවිච්චි කරාද කියලා මෙතන how ugly she is. How ugly she is. ඇයි මොන තරම් කැතයිද. how ugly she is. අපිට තේරෙන්නේ ඉස්සෙල්ලා how pretty she is. ඇයි මොන තරම් සුන්දරද. how nice she is. මොන තරම් කදිමද ඒ වගේ මේ කියන්නේ හොඳ නැති විදිහටත් අපිට මේ විදිහටම යොදා ගන්න පුළුවන්. මේක කොහොමද? how ugly she is. මොන තරම් uglyද කැතයිද ඒ වගේ අදහසක්. ඊළඟට Mr. Buck came to agree with them. Mr. Buck came to agree with them. දැන් මේ කතා අහගෙන ඉඳලා Mr. Buck මොකද උනේ? came to agree with him. agree කියලා කියන්නේ උතන agree and කියලා වචන දෙකක් තියෙනවා. agree කියලා කියනවා නම් අපි කියන්නේ ඒක එකඟ වෙනවා කියන එක. ඒක angry වුණොත් ANGREE වුණොත් උතන විරුද්ධත්වයක් තරහ. why are you angry with me? අයියෝ මගෙත් එක්ක තරහ වෙලා ඉන්නේ. ඒ වගේ අපි අහන්නේ don't angry with me මගෙත් එක්ක තරහ වෙන්න එපා කියලා අපි කියන්නේ යාළුවන්ට. ඒ වගේ Mr. Buck came to agree with them. Mr. Buck came to agree with them. මෙතන agree කියලා කියන්නේ එකග වෙනවා කියන එක. දැන් Mr. Buck කැමැත්තෙන් විවාහ කරගන්නත් කැමැත්තෙන් තම්බලීන එක් කරගෙන ඇවිල්ලා ගෙදරින් තිබ්බ විතරයි වුණ ගෙදර කට්ටිය එයාව පිළිගත්තේ නැහැ. අප්‍රසාදේ පළ කරන්න ගත්ත කැතයි කිව්වා මේක එච්චර හොඳ දර්ශනයක්වත් නෙමෙයි කිව්වා. එයා මිනිස්සෙක් කිව්වා අපට ගැලපෙන්නේ නැහැ කිව්වා. ඉතින් අන්තිමට Mr. Buckට සිද්ධ වුණා ඒ කියන කතාවත් එක්ක එකග වෙන්නේ. මේ කතාව තමයි කියන්නේ පුතේ කොහොමද Mr. Buck came to agree with them. finally කියලා තිබුණා තවත් හොඳයි. finally Mr. Buck came to agree with them. Mr. Buck උත් එයාත් එක්ක ඒගොල්ලොත් එක්ක එකගතාවයකට ආවා. And finally, Antimedi, in anger, left her somewhere deep in the woods. අන්න බලන්නකෝ මේ මිස්ටර් බක් කරපු දේ. එයා යාව සේව් කරගෙන ආරක්ෂා කරගෙන අර වෝටර්ෆෝල් එකට අහු වෙන්න දෙන්නේ නැතුව අරගෙන ආවා. හැබැයි ගෙදර අය බැන්නට පස්සේ එයා මොකද කරේ? එයා ඇත්තට හොඳ දෙයක් නම් නෙමෙයි පුතේ කරලා තියෙන්නේ. මොනවද කරලා තියෙන්නේ? And finally අන්තිමේදී in anger තරහින් left her somewhere deep in the woods. somewhere deep in the woods කියලා කියන්නේ wood කියලා කියන පුතේ උතන කැලේට. ජංගල් නේ ඔයගොල්ලෝ කැලේට දාන වචනේ. wood කියලා කියන්නේ ඔයගොල්ලෝ දරවලට දැවවලට නේද? එතකොට මෙතන wood කියන එක කැලෑව ඝන කැලෑව හඳුන්වන්නත් අපි කියන deep in the woods කියලා කියන එක හොඳ වාක්‍ය ඛණ්ඩයක් ඔයගොල්ලන්ට ඉගෙන ගන්න. කැලෑව ගැඹුරුම තැන කියලා කියන්නේ කැලෑවේ මැද්ද ඇවි deep in the woods. අතරමං කළ දෙම දාලා ගියා. left කරනවා කියලා කියන්නේ leave කියලා කියන්නේ පිටත් වෙනවා දාලා යනවා. left her අයව දාලා ආවා මේ ඝන කැලෑව අතර මැද්දේ තරහෙන් දාලා ආවලු. කවුද දාලා ආවේ? තම්බලීනව දාලා වෙන බලන්න. ඉතින් මේ තම්බලීන පව් අම්මරහියාව හොයනවත් ඇති. ඊට පස්සේ ඔහොම ඉතින් එයා කැලේ මැද්දේ ඉන්නකොට
The winter approached. Winter කියන එක ඔයගොල්ලෝ දන්නවා. එක එක කාලගුණික රටාවන් ඔහොම ඉන්නකොට දැන් ඔය winter කාලගුණයක ස්වරූපය තමයි ඔය පේන්නේ. The winter approached. නේද ළඟා වෙනවා. අනේ වගේ approach කියලා කියන්නේත් මෙතන the winter approach. winter එක පටන් ගත්තා. winter එක ළඟා වුණා කාලගුණය උදා වුණා කියන අදහස. එතකොට snow began to fall. Snow began to fall and the poor girl shivered with cold. ඔන්නකොට හොඳ වචන ටිකක් තියෙනවා. ඔයගොල්ලෝගේ vocabulary එකට මොනවද තියෙන්නේ? snow කියලා කියන්නේ හිම. snow balling කියලා අපි අහලා තියෙනවා නේද? snow began කියලා කියන්නේ මෙතන එක්තරා verb එක past tense එකක්. ඔයගොල්ලෝ දැන් verb දැක්කම present tense එක කියන්න පුරුදු වෙලා ඉන්නවා. මොකද snow began කියලා කියන්නේ begin කියන එකේ past tense එක. begin කියලා කියනවමනේ start වෙනවා. නැත්නම් පටන් ගන්නවා කියන එක. ඒතර began වෙනකොට ඒක අතීතයට දාන්නකො එයා කොහොමද කරන්නේ? began පටන් ගත්තා. snow began to fall. ඔන්න හිම වැටෙන්න පටන් ගත්තා. සහ and කියන්නේ සහ the poor girl අනේ මේ දුප්පත් අහිංසක ළමයා shivered with cold. shivered කියලා කියන්නේ shiver කියන එකේ අතීතය තමයි shivered ed එකතු වුනේ. ඉතින් d එකතු වුනේ. ඉතින් එතනදී ඒ වෙවුලනවට තමයි අපි ඒක කියන්නේ shivered with cold. සීතලින් වෙවුලනවට shivered with cold. බලන්න ඒ වාක්‍යය ඒ විදිහටම තමයි කණ්ඩේ දෙන්නේ. At that time I shivered with cold. දැන් බලන්නකො පුතේ ඔයගොල්ලෝ එක්සෑම් එකේදී සමහරවිට වාක්‍යයක් දීලා you are asked to build a story beginning from that sentence. ඒ වාක්‍යයෙන් පටන් ගෙන ඔයාලට ස්ටෝරි එකක් ගොඩනගන්න අහනවා. ඉතින් එතකොට ඔයාලට ඔන්න වගේ වාක්‍යයක රාත්‍රියකට සම්බන්ධ කරලා I shivered with cold මම සීතලෙන් වෙවුල හිටියේ. මේ වගේ දේවල් ඔන්න ඇඩ් කරගන්න පුළුවන් ඔයාලට. ඊට පස්සේ snow began to fall and the poor girl shivered with cold. ඒක අපි කතා කළා. ඊට පස්සේ it was terribly cold for her. terribly කියලා කියන්නේ ඉතා දරුණු ලෙස, දැඩි ලෙස ඉවසා දරා ගන්න බැරි විදිහට. it was terribly cold for her. ඒ තරමට යට සීතලයි. terribly cold. මේකත් හොඳ වචනයක් ඉගෙන ගන්න. දැඩි කියන එක දරාගත නොහැකි දරුණු තත්ත්වයටම යට සීතල දෙන්න තියෙනවා. ඉතින් she walked and walked finding food and shelter. ඔන්න බලන්නකෝ. she walked and walked. ඇවිදගෙන ගියා. මොනවා හොයමින්ද? finding කියලා කියන්නේ යම්කිසි දෙයක් හොයමින්. මොනවද යා මේ හොයන්නේ? what is she finding? මොනවද යා හොයන්නේ? food and shelter. food කියලා කියන්නේ ආහාර. shelter කියලා කියන්නේ ආරක්ෂාවට රැකවරණයක් කියන එක. යාට අඩුතරම මේ හිමෙන් මිදිලා සීතලෙන් මිදිලා ආරක්ෂාවට ඉන්න තැනක්, හිසට වහලක් වගේ තැනක්. she walked and walked කියලා කියන්නේ ඇවිදගෙන ගියා finding food and shelter. දැන් පුතේ ඔයගොල්ලන්ට ඒක තේරෙනවා. ඊට පස්සේ no sooner did she come across a little cottage. no sooner did she come little cottage. come across කියලා කියන්නේ meet වෙනවා කියන එකට, හම් වෙනවා කියන එක. come across කියලා ප්‍රෙෂර් verb එකෙන් අදහස් වෙන්නේ කිසියම් දෙයක් හම්බ වෙනවා. no sooner did she come එයාට ඔන්න ඔය විදිහේ cottage එකක් හම්බ වෙලා තියෙනවා. එයා ඇවිදගෙන යද්දි. ඊට පස්සේ අපි බලමු කවුද මේ cottage එකේ ඉන්නේ. තම්බලිනට උදව්වක් හම්බ වෙයිද? තම්බලින ගෙදර එක් කරගෙන යයිද මේ cottage එකේ ඉන්න අය කියලා. බලමු නේද? Okay, let's see. She went to the huge door of the cottage. ඔන්න හොඳ වචන තියෙනවා. huge කියන වචන. huge කියන්නේ adjective එකක්. මෙතන පුතේ විශාල, massive, big කියන එක. අපි හැම එකටම ලොකුයි කියන්නේ big කියලා big නේ use කරන්නේ. But now there's a new word for you to express the same idea. විශාලයි කියන එක huge. massive කියලා කියන්නේ the same idea. huge කියලා කියන්නේ විශාල. she went to the huge door. එයා අර cottage එකේ තියෙන ලොකු දොර ගාවට ගියා. ඒ දොර පුංචියට පෙන්නට සම්මලින පුංචි කෙනෙක් නිසා එයාට ඒ දොර ලොකුවට තමයි පේන්නේ. she went to the huge door of the cottage and knocked කියලා කියන්නේ තට්ටුවක් දැම්මා. ed එකතු වෙන නිසා ඒක අතීතයට දාන්න වෙනවා අපිට. එයා අර ලොකු දොර ගාවට ගිහිල්ලා තට්ටුවක් දැම්මා. cottage එකේ ඉන්න කෙනෙක්ට ඇහෙන විදියට. බලමු කොහොමද උනේ කියලා.